ආයුබෝවන් දරුවනේ. අද අපි සාකච්ඡාවට ගන්නේ ඔබට නිර්දේශ කරලා තියෙන නූතන පද්‍ය සංග්‍රහයේ කවිපන්ති රසවින්දනය කියන මාතෘකාව. මේ මාතෘකාව ඔබට නිර්දේශ කරලා තියෙන්නේ රසවින්දන හැකියාව ඔබේ මැන බැලීමටත් ඒ වගේම කාව්‍ය විචාරය පිළිබඳව ඔබේ හැකියාව මැන බැලීමටත්. මේ පාඩමේ නිපුණතාව 6 කියන නිපුණතාව යටතේ තමයි ඔබට නූතන පද්‍ය සංග්‍රහයේ කවිපන්ති රසවින්දනය සහ විචාර හැකියාව පිළිබඳව තක්සේරුවක් කරන්නේ. නූතන පද්‍ය සාහිත්‍යයේ විකාශනය හා සුවිශේෂතා හඳුනාගෙන කාව්‍ය විචාර සිද්ධාන්ත පිළිබඳ අවබෝධයෙන් යුතුව නිර්දිෂ්ට පද්‍ය රසවින්දනය සහ විචාරයේ යෙදීම කියන තමයි නිපුණතාව ඔබට හඳුන්වලා තියෙන්නේ. ඒතර ඔබේ නිපුණතා මට්ටම 6.2 නිපුණතා මට්ටම කාව්‍ය විචාර මූලධර්ම පිළිබඳ අවබෝධයෙන් යුතුව නිර්දිෂ්ට පද්‍ය රසාස්වාදයේ හා විචාරයේ යෙදීම. මේකේ අපේක්ෂා කරන ඉගෙනුම් ඵල ඔබට මේ පාඩම් මේකකය ඉගැන්වීමෙන් සහ ඔබ ඉගෙන ගැනීමෙන් අපේක්ෂා කරන ප්‍රතිඵලය මේක. නූතන කාව්‍ය විචාර මූලධර්ම හඳුනාගෙන විස්තර කිරීම. නිර්දිෂ්ට පද්‍ය නිර්මාණවල කතුවරුන් හා කාලය සාහිත්‍ය පසුබිම ආදී කරුණු හඳුනාගෙන ඔබ විස්තර කිරීමට පෙළඹෙනවා. නිර්දිෂ්ට නූතන පද්‍ය නිර්මාණවල සුවිශේෂතා පැහැදිලි කරනවා. ඊළඟට නිර්දිෂ්ට නූතන පද්‍යවල කලාත්මක අගය විමසමින් රසවින්දනය කරනවා. ඉගෙනුම් ඵලවල වඩාත්ම වැදගත් වන ප්‍රධානම ප්‍රතිඵලය තමයි මේ අවසන් ඉගෙනුම් ඵලය. අපි කෙටියෙන් මේ සම්බන්ධව අපි ඉක්මනින් සාකච්ඡා කරමු. මොකද මේක මුල් පාඩමේදී ඔබ සාකච්ඡාවට භාජනය කරමු හොඳට අවබෝධ කරගත්තු දෙයක්. කවිය පිළිබඳව පෙරාපර දෙදිග විචාරකයින්ගේ නිර්වචන කීපයක් අපි ගොනු කරනවා. විශ්වනාථ පඬිතුමා කියනවා රසවත් වූ වැකිය කවිය කියලා. ඒ වගේම ජගන්නාථ කියනවා රමණීය වූ අරුත් ප්‍රතිපාදනය කරන ශබ්දයේ කවිය කියලා. ඒ වගේම රුද්‍රට කියන අපරදිග කවියා දොස් රහිත වූත් ගුණ සහිත වූත් කාව්‍ය ශෝභාව ඇති කරන්නා වූ ශබ්දාර්ථ දෙනාගේ මනා වූ සංයෝගයේ කාව්‍ය කියලා කියනවා. මේක රසවින්දනයේදී ඔබට ඉතාම වැදගත් වෙනවා. මේකේ කියනවා දොස් රහිත වූත් ගුණ සහිත වූත් කාව්‍ය ශෝභාව ඇති කරන්නා වූ. අන්න පුතේ රසවින්දනයේදී ඔබ අවධානය යොමු කරන්න ඕන දේ තමයි මේ කාව්‍ය ශෝභාව ඇති කරන අලංකාර පිළිබඳව. සමහරලාට අපි දකිනවා කවිපන්තියක් බොහොම අමාරුවෙන් කවියෙකු නිර්මාණය කරපු ඊටාම විශිෂ්ට ගණේ කවිපන්තියක් වුණත් රසවින්දනය කරනකොට ළමයා ඒ කවියෙන් කියලා තිබිච්ච ඒ අලංකාර පිළිබඳව කිසිම අලංකාරයකින් තොරව තමන්ගේ රසවින්දනය. කවිපන්තිය වගේම නිර්මාණාත්මක සහ අලංකාරවත් එකක් වෙන්න ඕන රසවින්දනය. මේ රුද්‍රටගේ අදහස් හේතෙන්දී ඔබට ඊටාම වැදගත් වෙනවා. ඊට අපරදිග කවීන්. ඒ අතර ක්‍රිස්ටෝෆර් ෆ්‍රයි කියන බටහිර කවියාගේ අදහසක් අපි මුලින්ම සඳහන් කරනවා. සීඩේ ලුවිස්ගේ අදහසක් අපි සඳහන් කරනවා. එස්.ටී. කෝල්රිච් බොහොම ප්‍රසිද්ධ කවියෙක්. විලියම් වර්ඩ්ස්වර්ත් රොමැන්ටික් කවීන් අතර ප්‍රසිද්ධම කවියෙක්. මේ අයගේ නිර්වචන අපි ඔබට හඳුන්වා දෙනවා. ඊළඟට වැදගත් වෙන දේ තමයි කාව්‍යයක් හඳුනා ගැනීමට ඒ කාව්‍යයක තියෙන අංග ලක්ෂණ ඕනම කවිපන්තියක් රසවින්දනයේදී ඕනම කවිපන්තියක් රසවින්දනයේදී මෙන්න මේ මූලික කරුණු පිළිබඳව ඔයා හොඳටම ඔබේ අවධානය යොමු කරන්න ඕන. 1. වස්තු විශේෂවත් කාව්‍ය තේමාව. මේකට අනුභූතිය කියලාත් කියනවා. මේකට අත්දැකීම අනුභූතිය අරමුණ කිව්වත් නිවැරදි. කාව්‍ය නිර්මාණයක් බිහි වෙන්නේ පුතේ කිසියම් වස්තු විශයක් අත්දැකීමක් අනුභූති කරගෙන. ඒ අනුභූතිය කුමක්ද කියලා කවිපන්තිය කියවීමෙන් ඔබට පළමුව අවබෝධ කර ගැනීම හැකියාව තියෙනවා. සමහර වෙලාවට මේ කවිපන්තියක අනුභූතිය කතන්දරයක්. සුදෝ වගේ කාව්‍යයක් ගත්තොත් කතන්දරයක් තියෙන මුලැමැදාග සමන්විත. සමහරලාට සිතුවිල්ලක් නිර්මාණකරුවාගේ සිතුවිල්ලක් කාව්‍යයට වස්තු විශේෂ වෙන්න පුළුවන්. ඒ කුමක් වුණත් මොකද්ද මේ කවිපන්තියේ අනුභූතිය එමෙන්න අත්දැකීම එහෙම නැත්නම් අරමුණ කුමක්ද කියන එක ඔබ පළමුව අවබෝධ කරගන්න ඕන. ඕනම කාව්‍ය නිර්මාණයක් රසවින්දනය කිරීමේදී මේක වැදගත් වෙනවා. 2. කවියාගේ දෘෂ්ටිය හරිම වැදගත් වෙනවා. කවියෙක් නිර්මාණයක් කරන්නේ එයා සමාජයෙන් ලබාපු කිසියම් අත්දැකීමකින්. එහෙම නැත්නම් තමන් පෞද්ගලික ජීවිතයෙන් ලබපු අත්දැකීමකින්. හැම දෙයක්ම කාව්‍යයක නිර්මාණාත්මක අත්දැකීමක් වෙන්නේ නැහැ. ඒත් ඒ අත්දැකීමෙන් කවියා සමාජයට කිසියම් පණිවිඩයක් දෙනවා. කියවන කෙනාට අහගෙන ඉන්න කෙනාට ඒ පරිශීලනය කරන කෙනාට කිසියම් පණිවිඩයක් දෙනවා. ඒ තමයි ඔහු ඒ කවිපන්තිය තුළින් හෙළන දෘෂ්ටිය. එයා හඳුනා ගැනීම ඉතාම වැදගත් රසවින්දනයේදී සහ විචාරයේදී. ඊළාට අරමුණ.
කවිය අරමුණු කරන්නේ කුමක් කියන්නද? අපි දන්නවා මහින්ද හාමුදුරුවෝ කාව්‍ය නිර්මාණ ඉදිරිපත් කළේ හුඟක් වැටිච්ච මිනිස්සු නැගිට්ටන්න, වැටිච්ච සිංහලයේ නැගිටවන්න. මිනිස්සුන්ගේ ඇතුලේ නොතියච්ච ආගමික ශ්‍රද්ධාව, ආගමික භක්තිය ඇති කරන්න. ජාතිය පිළිබඳ මිනිස්සු ළඟ නොතිබුණු, බිඳ වැටුණු ඒ හැඟීම් මතු කරන්න. අන්න අරමුණ අපි හඳුනා ගන්න ඕන. මේ කවියා මෙම නිර්මාණය කර ඇත්තේ කුමන අරමුණකින්ද කියන එක. රසවින්දනයේදීත්, විචාරයේදීත් ඊටම වැදගත් එක. ඊළඟට කාව්‍ය උපක්‍රම. කවියක් වෙනත් සාහිත්‍යාංගයකින් වෙනස් වන ප්‍රධානම කාරණය තමයි අලංකාර භාවිතය. ඒකට පුදුම සුවිශේෂ හැකියාවක් කවියෙකු සතුව තියෙනවා. වෙනත් කෙටි කතාව, නවකතාව, නාට්‍ය ආදී වෙනත් කිසිම කලාංගයක නැති සුවිශේෂී නිර්මාණාත්මක ගුණයක් කවියා කවිය තුලින් ප්‍රකාශයට පත් කරන්නේ. මතක තියාගන්න ඔහු යොදා ගන්නා කාව්‍ය උපක්‍රම. ඒ අතර උපමා භාවිතය, රූපක, යමක, අනුප්‍රාස, එලිවැට ආදී සෑම උපක්‍රමයක්ම කවි පන්තියක නිර්මාණාත්මක වටිනාකමක් ඇති කරන්න කවියෙකු විසින් යොදා ගන්නා කාව්‍ය උපක්‍රම හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඊට භාෂා භාවිතයේ සුවිශේෂතා. භාෂා භාවිතයේදී කවියෙකු විසින් භාෂා භාවිතයේදී පෙන්눔 කරන සුවිශේෂතා හඳුනා ගැනීම කාව්‍ය රස ආස්වාදයේදී ඉතාම වැදගත් වන කාරණාවක්. කවියෙකු භාවිත කරන සුවිශේෂ භාෂාවක් නැහැ. කවියත් භාවිත කරන්නේ අප භාවිතා කරන භාෂාවමයි. ඒ භාෂාව තුළ කවියාගේ භාවිතය අපේ භාවිතයට වඩා, සාමාන්‍ය භාවිතයට වඩා සුවිශේෂයි. ඇලදොලවල බඩ ගාන්නේ මහ පොළොවේ ලෝදිය. මේ කවි කොටසේ භාවිතයෙහි නැති එකද වචනයක්වත් නැහැ. නමුත් ඒ භාවිත වචන ඔහු යොදපු අමුතු පරිසරය තුළ මතු කරන සංකල්ප රූපය හරිම ප්‍රබලයි. මේක තමයි කවියාගේ භාවිත භාෂාවේ තියෙන සුවිශේෂ ලක්ෂණ. අපි හඳුනා ගන්න ඕන කවියාගේ භාවිත භාෂාවේ සුවිශේෂතා. කාව්‍ය රසාස්වාදී තාම වැදගත් වෙනවා ඒ කාරණය. ඊළඟට කවියෙකුගේ බාහිර ලක්ෂණ, කාව්‍ය නිර්මාණයක බාහිර ලක්ෂණ වලින් එකක් තමයි මේ විරිත. ආකෘතිය කියන්නේ කවියා විසින් යොදා ගනු ලබන සඳැස් ආකෘතියක් වෙන්න පුළුවන්, නිසඳැස් ආකෘතියක් වෙන්න පුළුවන්, මිශ්‍ර ආකෘතියක් වෙන්න පුළුවන්, නිදහස් ආකෘතියක් වෙන්න පුළුවන්. මේ කියන විවිධ ආකෘති කවියා විසින් භාවිත කරනවා. ඒ භාවිතයේදී කාව්‍යෝචිත පරිදි කෙසේ කරනවාද? කාව්‍යෝචිත පරිදි, නිර්මාණයට උචිත පරිදි. ඇතැම් කවියක රසය මතු කරන්න එලිසම සිව්පද ආකෘතියම තිබිය යුතුයි. ඇතැම් කවියක ඒ රසය ජනිත කරන්න, ඒ රසය ඒ අයුරින්ම උද්දීපනය කරන්න කවියගේ භාවිතය සමහර විට නිසඳැස් ආකෘතියක්. ඒ නිසා ආකෘතිය කියන එකත් කාව්‍ය රසාස්වාදයේදී ළමයි ඔබ හොඳින්ම අවබෝධ කරගත යුතු දෙයක්. මේ කවියා මේ කවි පන්තියට යොදාගත්තු ආකෘතිය කුමක්ද? ඒ ආකෘතිය නිර්මාණයේ සාර්ථකත්වයට කොච්චර දුරට රුකුලක් වෙලා තියෙනවද කියන කාරණය. කවිය සම්බන්ධයෙන් කතා කරද්දී කවියා කියන්නේ කවුද කියන එකත් හොඳින් අවබෝධ කරගෙන තියෙන්න ඕන. මොකද රසවින්දනයේට මේක ඊටාම වැදගත්. කවියෙකුට පුළුවන්කම තියෙනවා අපි සාමාන්‍යයෙන් දකින දෙයක්, සාමාන්‍ය සමාජය සාමාන්‍ය ඇස් දෙකෙන් දකින දෙයක් කවියෙකුට පුළුවන්කම තියෙනවා සුවිශේෂ ආකාරයකින් දකින්න. ඒ දැක්ම කාව්‍ය නිර්මාණයේදී අපි හඳුනා ගන්න ඕන කාව්‍ය රසාස්වාදයේදී, නිර්මාණයේදී කවියාගේ අවධානය යොමු වෙන්න ඕන වගේම රසාස්වාදයේදී සහ විචාරයේදී ඊටාම වැදගත් අපි කවියාගේ මේ නිර්මාණයට කවියාගේ ශක්තිය කුමක්ද කියන එක අවබෝධ කර ගැනීම. මේ කියන්නේත් ආනන්ද වර්ධන කියන ආචාර්යවරයා කවියා යනු කෙබඳු කෙනෙක්ද කියන එක විග්‍රහ කරපු ආකාරය. මෙතන කියනවා කවියා වනාහි අපාර වූ කාව්‍ය සංසාරයේ ප්‍රජාපතියෙකු වන්නේය. ඔහුට තමා අභිමත පරිදි ලෝකය වෙනස් කිරීමට පුළුවන්. සරල උදාහරණයක් කියන්න පුතේ මම. මේ කළු කෙස් කවින්ට නිල් පාටයිනේ. කළු වලාකුළු කවින්ට නිල් පාටයිනේ. අන්න තමන්ට අභිමත පරිදි ලෝකය වෙනස් කරගන්නවා. ඒ නිසාම කවියා ප්‍රජාපතියෙකු ලෙස පෙරාපර දෙදිග විචාරකයෝ හඳුන්වනවා. ප්‍රජාපතියෙකු ලෙස එයාට පුළුවන් අභිමත පරිදි ලෝකය වෙනස් කරගන්න. එතන තමයි තියෙන්නේ කවියෙකු සතු නිර්මාණාත්මක හැකියාව කියන එක. අපි හැමෝටම කවියෙක් වෙන්න බෑ. පද හතරක් ගැට ගහගන්න ඕනම කෙනෙක් කවියෙක්. එහෙත් නිර්මාණශීලී කාව්‍යයක් රසවින්දනය කරනකොට අපිට සමහර ලාවට අපේ නූතන පද්‍ය සංග්‍රහයම තියෙනවා
නිර්මාණාත්මක කවි නිර්මාණාත්මක බවින් හීන කවිත් තියෙනවා. උසස්ම නිර්මාණ ගුණයෙන් නිර්මාණ ශක්තියෙන් යුක්ත කවිත් තියෙනවා. ඒතොර ඒ හැම කවියක්ම අපි කාව්‍ය ගණෙහිලා සලකන්නේ. මල්ලේ මමයි මහපාරේ යන කලට කුළු මීමෙක් එනවා අපේ ඉස්සරට. වටපිට බැලිමි ගසකුත් නැත නගින්නට පිටපොට ගසා නැග්ගෙමි තුත්තිරි ගහට. කවියක්. ඇති හරයක් නෑ. එහෙම පද හතරක් ගැට ගහ ගන්න ඕනම කෙනෙකුට කවියෙක් කියන්න පුළුවන්. හැබැයි නිර්මාණශීලී කවියෙකු කියන්නේ අපූර්ව ප්‍රතිභාවක් ඇති කවියෙක්. එවැනි කවියෙකු සතුව තිබිය යුතු ගුණාංග තුනක් තියෙනවා. එක ප්‍රතිභාව, දෙක ව්‍යුප්පත්තිය, තුන සතතාභ්‍යාසය. මේ කරුණු පිළිබඳව පෙර පාඩමේදී දිගින් දිගට සාකච්ඡා කළ නිසා මම විස්තර සහිතව කියන්නේ නැහැ. එකම දේ කාව්‍ය නිර්මාණයක් රසවින්දනය කිරීමේදී සහ විචාරයට ලක් කිරීමේදී ඒ කවියා සතුව පැවති ප්‍රතිභාව කුමක්ද කියන එක අපට අවබෝධයක් තියෙන්න ඕන. ප්‍රතිභාව කියලා කියන්නේ මොකක්ද? අපූර්ව වස්තුවක් නිර්මාණය කිරීමට ඇති හැකියාව. අපූර්ව වස්තුවක් කියන්නේ මොකක්ද? පෙරට කවදාවත් නොදුටු දෙයක් නෙමෙයි. පෙර කිසිදාක අපි නොඇසූ දෙයක් නෙමෙයි. අපි හොඳට දැක පුරුදු. අපි හොඳට අහලා පුරුදු දෙයක් නිර්මාණාත්මකව අපූර්වත්වයෙන් පෙර නොදුටු ආකාරයකින් ඉදිරිපත් කිරීමට තමයි අපූර්වත්වය කියලා කියන්නේ. මේකට හොඳ උදාහරණයක්. රාත්‍රිය පිළිබඳව අපූර්ව අදහසක් මුල් කවියෙන් කියවෙනවා. ඊළඟට කුමාරතුංග මුනිදාස මහත්මයා කියනවා උණු වැඩියයි හිරුගේ රැස් තෙමා නැවත ගෙනෙන ලෙස් ගියේ ය වැද මුහුදු කුස් පෙනේද ආදර වෙසෙස්. අපූර්ව අදහසක්. අපි දකින්නේ ඉර බැහැලා යනවා හැන්දෑවට. කවියා දකින්නේ නෑ. මුහුද අරගෙන යනවා සූර්යයා රස්නේ වැඩි නිසා තෙමල පහුවදාට ගේන්න. ඒකට තමයි කියන්නේ අපූර්වත්වය කියලා. එවැනි අපූර්වත්වයක් කවිය තුල ඇති කිරීමට හැකියාව තියෙන්නේ ප්‍රතිභා සම්පන්න කවියෙකුට පමණයි. ඒ නිසා කවියෙකුගේ ප්‍රතිභාව කියන එක ඉතාම වැදගත්. ඊළඟ කාරණේ තමයි ව්‍යුප්පත්තිය. කවියෙකු සතු ව්‍යුප්පත්තිය කියන්නේ අපට හැම කෙනෙකුටම යම් කිසි දෙයක් කරන්න හොඳ අවබෝධයක් තියෙන්න ඕන. හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒ අවබෝධය අපි ලබා ගන්නේ සමාජ වටපිටාව ඇසුරු කිරීමෙන්, පොතපත කියවීමෙන්. ඔබ උසස් පෙළ විභාගයේ ඉහළින් ජයග්‍රහණය කරන්න නම් ඔබ හොඳින් පොතපත ඇසුරු කරලා තියෙන්න ඕන. මේ වගේ පාඩම් වලට සවන් දීලා තියෙන්න ඕන. මේ වගේ වැඩසටහන් වලින් ඔබ යමක් අරගෙන තියෙන්න ඕන. මේ හැම දෙයකින්ම එක්කව කරගන්න දැනුම සහ අවබෝධය තමයි කවියෙකු සතු ව්‍යුප්පත්තිය කියලා කියන්නේ. සතතාභ්‍යාසය. ඔබ හිතනවද තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ එක රැයකින් සැලලිහිණි සංදේශය ලිව්වා කියලා? නෑ දරුවනේ. ඒ වෙනුවෙන් උන්වහන්සේ කවියෙන් කවිය කොච්චර අභ්‍යාස කරන්නේ නැද්ද? අපිට පුළුවන් කවි ලියන්න. ඔබට පුළුවන් කවි ලියන්න. කුමක්ද කරන්න ඕන? වස්තු බීජයක් ගන්න. ඒ වස්තු බීජය ඔස්සේ ඔබ පද පෙළ ගස්වන්න. වරදින තැන්, ගැලපෙන්නේ නැහැ කියලා හිතන තැන්, හොඳ නැහැ කියලා හිතන තැන් නැවත නැවත අභ්‍යාස කරමින් ගොඩනගන්න කවිය අපූර්ව නිර්මාණයක් බිහි වෙනවා નિરાයාසයෙන්. ඒක තමයි අභ්‍යාසය කියන්නේ. සතතාභ්‍යාසය කියන්නේ නිරන්තරයෙන් කරනු ලබන අභ්‍යාසය. දැන් අපි එනවා අපේ මාතෘකාව දිහාවට. අපේ මාතෘකාවට අවධානය යොමු කරනකොට එතන තියෙන්නේ පුතේ අපේ සිංහල කවියේ ආරම්භක අවධියේ නියෝජනය කරන කවින් දෙන්නෙක්. ඒ කවුද? ආනන්ද රාජ කරුණාකීවිඳුන් සහ එස් මහින්ද හිමි. මේ දෙදෙනාගේ කාව්‍ය නිර්මාණ සම්බන්ධයෙන් තමයි අද අපේ මාතෘකාව යොමු වෙන්නේ. එතෙන්දී මෙන්න මේ නූතන සිංහල කවිය වර්ගීකරණය කරලා තියෙන ආකාරය පිළිබඳ අවබෝධය ඉතාම වැදගත් වෙනවා. එතෙන්දී කොළඹ කවියේ ප්‍රථම තරංගයේ හෙවත් ජ්‍යෙෂ්ඨ පරපුර. මේකට මුල් පරපුර කියලාත් කියනවා. මුල් පරපුර කියලාත්. දෙක කොළඹ කවියේ ද්විතීය තරංගයේ නැත්තම් කනිෂ්ඨ පරපුර. ඔකට කොළඹ තරුණ කවීන් කියලාත් කියනවා. ඊළඟට හෙළ කහුල නිසදැස් නැත්නම් නිදහස් කාව්‍යයේ ප්‍රථම තරංගය, නිදහස් කවියේ ද්විතීය තරංගය. මේ තමයි අපේ සමස්ත සිංහල කවිය. එදා ඉඳලා මේ අද දක්වා ආපු සමස්ත සිංහල කවිය පෙළගස්වල තියෙන ආකාරය. මේන් අපේ අවධානය යොමු කරන්නේ කොළඹ කවියේ ප්‍රථම තරංගය දිහාවට. මෙන්න මේ යුගයේ නියෝජනය කරන කවීන්. කොළඹ යුගයේ මුල් තරංගයේ ප්‍රථම තරංගයේ නැත්නම් ජ්‍යෙෂ්ඨ පරපුර නියෝජනය කරන කවීන් 4 දෙනෙක් ප්‍රකටව අපට හමු වෙනවා. පියදාස සිරිසේන, ආනන්ද රාජකරුණා, එස් මහින්ද හිමි, ජී.එච්. පෙරේරා. සමහර ලාවට දරුවෝ මේ අය ගැන තොරතුරු රැස් කරලා ඇති. සමහර ලාවට මේ අය කවුද කියලා ඔබ දැකලත් නැතුව ඇති. ඒ නිසා අපි මේ පාඩමේදී ඒ අයගේ රූප සටහන් ටිකක් ඔබට දකින්න සලස්වනවා. මේ පළවෙනියා
පියදාස සිරිසේන. මෙතුමා වඩාත් ප්‍රකට නවකතාකරුවෙක් හැටියට. වඩාත් ප්‍රකට. කවියෙකු ලෙස එතුමා වගකීමක් ඉෂ්ට කරා ඒ යුගයේ අවශ්‍යතාවක් හැටියට. කවියෙකු වශයෙන් එදා තිබුණු සමාජ ප්‍රශ්න සමාජ අර්බුද කවිය මගින් පාඨක සමාජයට දායාද කරන්න එතුමා සමත් වුණා. ජී.එච්. පෙරේරා කොළඹගේ ජ්‍යෙෂ්ඨ පරපුරේ නැත්නම් මුල් පරපුරේ ජනප්‍රියම කවියෙක්. ඔහුට පුදුම හැකියාවක් තිබුණා සමාජ විවේචනය කරන්න. සමාජ විවේචනය කරන්න පුතේ ඒ යුගයේ බටහිර සංස්කෘතිය, ඉංග්‍රීසි ජාතිය, ඉංග්‍රීසි භාෂාව මෙරට ආක්‍රමණය කරලා තිබුණේ. භාෂාව පැත්තෙන්, ජාතිය පැත්තෙන්, සංස්කෘතිය පැත්තෙන් මේ ආගම පැත්තේ මේ හැම පැත්තකින්ම ආක්‍රමණය කරලා තිබුණේ. ඒට අපේ සිංහල ජාතිය නිර්දය ලෙස අනුගත වෙලා තිබුණා. අවිචාරවත් ලෙස අනුකරණය කරා. ඒ අනුකාරක ස්වභාවය අපූර්වට විවේචනය කරමින් කවි ලියපු සුන්දර කවියෙක් තමයි ජී.එච්. පෙරේරා. එස් මහින්ද හිමි. ටිබෙට් ජාතික එස් මහින්ද හිමි. උන්වහන්සේ කවියෙකු වශයෙන් අපේ රටේ ශ්‍රී ලාංකිකයෙකු ඉටු කළ යුතුයකම් වක්කීම් ඉෂ්ට කරපු කවියෙක්. හැබැයි ටිබෙට් ජාතිකයෙක්. නමුත් උන්වහන්සේගේ යුතුයකම අකුරටම ඉටු කරපු කවියෙකු ලෙස අපි හඳුනන උන්වහන්සේ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා ඉදිරියට. ඊළඟට අපේ ප්‍රධාන චරිතය කොළඹ යුගයේ ජ්‍යෙෂ්ඨ පරපුරේ ජ්‍යෙෂ්ඨතම කවියෙක් ආනන්ද රාජකරුණා කිවිඳුන්. ආනන්ද රාජකරුණා කිවිඳුන් විශේෂයෙන්ම කොළඹ යුගයේ ජ්‍යෙෂ්ඨ පරපුරේ නැත්නම් මුල් තරංගයේ නියෝජනය කරමින් ළමා පද්‍ය රචනයේට සුවිශේෂ මෙහෙවරක් ඉෂ්ට කරපු විශේෂ ජනප්‍රියත්වයක් උහුලපු කවියෙක්. ඔබට මේ ආනන්ද රාජකරුණා කිවිඳුන් කියන්නේ කවුද කියලා මතක් කරලා දෙන්න. හොඳ කවියක් අපි තෝරගත්තා. පුංචි කාලේ අපි අහලා තිබුණ දැකලවත් තිබුණේ නැහැ. මේ ඉන්න හැම කෙනෙක්ම මේ කවිය මුමුණලා තිනවා. පොතකින් දැකලා නෙමෙයි. දිලිහි දිලිහි ආකාශේ බබලන මල් තාරකා. බැබලි බැබලි ආකාශේ දිලිහෙන මල් තාරකා. ළමා පද්‍ය රචනා සම්පාදනය කරන සමහර කවීන්ගේ තියෙනවා. ඔවුන්ට අමතක වෙනවා මේ කවිය රස විඳින්නේ කවුද කියලා. මේ කවිය පරිශීලනය කරන්නේ කවුද කියලා. එතෙන්දී ළමයාගේ මනස හොඳින් අවබෝධ කරගත්තේ නැත්නම්, ළමයාගේ ප්‍රඥාව හොඳින් අවබෝධ කරගත්තේ නැත්නම් කවිය අතින් බිහි වෙන නිර්මාණය ළමයෙකුට රස විඳින්න බෑ. ඒ අතින් ආනන්ද රාජකරුණා කිවිඳුන්ගේ මේ වචන දිලිහි දිලිහි ආකාශයේ බබලන මල් තාරකා. බැබලි බැබලි ආකාශයේ දිලිහෙන මල් තාරකා. ඕන පුංචි දරුවෙකුට මේ කියන්නේ මොකක්ද කියලා මේ වචන වලින් වැටහෙනවා. කවියෙකුගේ හැම හාස්කමක්ම කවියා කරන්නේ භාෂාවෙන්. හැම හාස්කමක්ම. කවියා Tamanගේ හිතේ ඇතිවෙච්ච අදහස පාඨකයා වෙත ගෙනියන්නේ භාෂාවෙන්. භාෂාව භාවිතයේදී කවියා සතුව පවතින්න ඕන ඒ වස්තු බීජයට අදාළව සහ පරිශීලනය කරන සහෘදයාට ගැලපෙන පරිදි භාෂාව භාවිත කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. ආනන්ද රාජකරුණා කිවිඳුන්ගේ තව ලස්සන කවියක් මේ. රන් පිඟාන ලෙස වටකුරු දිලිහි දිලිහි තිබෙන අයුරු හඳහාමියේ කිරිත් පැණිත් දියෝ. උකුලේ දරුවව නලවන අම්මා මේ කවි තමයි ගායනා කර දරුවව නැලෙව්වේ. ඒ නිසා බහ තෝරන වයසේදීම දරුවට මේවා කටපාඩම්. ඒ නිසයි මේවට ළමා ගී කියන්නේ. ඒ නිසයි මේවට ළමා පද්‍ය රචනා කියන්නේ. ළමයින්ගේ ලෝකයේ මේවා නිතර මිමිනුණු කවි. ඒ ළමා පද්‍ය රචනයේදී එතුමා ප්‍රදර්ශනය කරපු ප්‍රකට හැකියාව මේ වගේ නිර්මාණ වලින් අපිට හොඳට පැහැදිලි වෙනවා. තාම හොඳට පැහැදිලි වෙනවා. දැන් අපි එනවා අපේ අද දවසේ මාතෘකාව. ඒ තමයි සමනලයා කවි පන්තිය. සමනලයා කවි පන්තිය රසවින්දනය කිරීම සහ ඒ කවි පන්තිය ඇසුරෙන් කොළඹ යුගයේ ජ්‍යෙෂ්ඨ පරපුරේ කවින්ගේ නිර්මාණ සම්බන්ධ ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නයට පිළිතුරු සපයන්න මඟ පෙන්වීමක් තමයි පුතේ අද අපි මේ කොටසෙන් ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඉස්සෙල්ලම සමනලයා කවි පන්තියේ කවි ටික උච්චාරණය කරලා ගායනා කරමු. නුඹ තලලා හිරු බබලයි උණුසුම්ය පවන් බිඟු කැලවුරයි වන මල් රොන් රසය නවන් එහි ලොල නොවි පියඹා ගමන මෙවන්
සමනොල මිතුර නුඹටයි මගේ ආයුබෝවන්. දඹරන් සුනෙන් හෙබි සිරියල් තලාවක සුබසිරි හඳුන්වා සුපුරුදු වෙලාවක සිඹ සිඹ කුඩා ගස් වන මල් බලානෙක නුඹ ආගමන සීපද ගායනාවෙක ගණනිල් තනග පිණි ටික ටික මැකෙද්දී සුවිසල් අරුණු දද පෙරඹර දිලෙද්දී රොණවුල් සුලං රැලි දකුණෙන් වැදෙද්දී සිරියල් බිමෙක විද නුඹ හිරු නැගෙද්දී හේන්වල මුවන් වට පිට බලද්දී රාන් කුරුල්ලන් තුතිගී කියද්දී පාන්දරහින් හිරි කඩ වැටෙද්දී නේන් හඳුනන්ට බැහැමල් පිපෙද්දී තමතුණු කැලුම් සිලිලෙන් නැහැ විවිවරෙන් මල්වාරමක ගතියෙන් නැලවිවිවරෙන් කවුරුත් නුඹට ආදරයයි එදැනවරෙන් සමනල පුෂ්පරාගය මා ළඟට වරෙන්. මේ කවි පෙළ ආනන්ද රාජකරුණා කිවිඳුන් රචනා කරන්නේ පුංචි දරුවන්ගේ රසවින්දනය අරමුණු කරගෙන. අපි එමු කවි පන්තියේ මුලට. නුඹතල ලහිරු බබලා යුණු සුම්මිය පවන්. මේ තමයි පරිසරය. කවියාගේ අවධානය යොමු වෙන්නේ සමනල මිතුරාව මේ පුංචි දරුවට මුණ ගැහෙනු අවස්ථාව පිළිබඳව වර්ණනාවක් කිරීම. බිගු කැල උරයි වනමල් රොන් රසය නවන්. මීමැසි සමූහයා වනමල් වෙත ඇවිත් ඒ වනමල් වලින් රොන් උරන අවස්ථාව. එහි ලොල නොවි. සාමාන්‍යයෙන් සමනලයත් මේකට ලොලයි. එහෙම නැත්නම් ආශයි. මල් පැණි උරාගෙන ඒ ලාහිරු රැස්හි පහස විඳගෙන දවස ගත කරන්න සමනලයත් කැමති. නමුත් කවියා පවසනවා මේ කතකයව සොයාගෙන සමනලය එනවා ඒ ආශාව අතහැරලා. ඒතර ව්‍යංගයෙන් කියන දේ තමයි සමනලයාට Tamanගේ මිතුරව මුණ ගැහිම ඊට වඩා රසවත්. මේ පැණි උරා බොන මල් පැණි උරා බොන රසයට වඩා මේ සමනලයට රසවත් දේ තමයි කතකයා මුණ ගැහෙන එක. සමනල මිතුර හොඳ ලස්සන යෙදුමක්. සමනල මිතුර නුඹටයි මගේ ආයිබෝවන්. ආයිබෝවන් කියලා Tamanගේ මිත්‍රයව පිළිගන්න ආකාරයේ චිත්‍රූප ගන්නවා. ඒ අවස්ථාව සිතුවමක් හැටියට සහෘදයාගේ මනසේ අඳින්න කවියා සමත් වෙලා තියෙනවා. ඊළඟට මේ එකින් එක කවියක හැම අවස්ථාවකම උත්සාහ කරන්නේ මේ සමනලයා කියන මිත්‍රයා පිළිබඳව කලාත්මක සුන්දර කාව්‍ය චිත්‍රයක් සහෘද මනස තුළ නිරූපණය කරන්න. මෙතන කියනවා සිඹ සිඹ කුඩා ගස් වනමල් බලාගෙන මේ යොදන යෙදුම් බලන්න මේ වචන සිඹ සිඹ අනුප්‍රාස සහිත පද භාවිතා කරනවා. නුඹ ආ ගමන සීපද ගායනාවක්. සමනලයක් ගමන් තාලේ මැවිලා පේනවනේ සමනලය ගමන් කරන ආකාරය සීපදයක් වගේ. සීපදයක තාලෙට තමයි සමනලය ගමන් කළා Taman හොයාගෙන ආවේ. ඊළඟට මේ අවස්ථාවත් කරන්නේ පරිසරය වර්ණනාවට ලක් කරලා සමනල මිතුරව ඒ පරිසරයට දාලා ඒ සමනල මිතුරව මුණ ගැහෙනු කතකයාට ඒ සමනල මිතුරා පිළිබඳව අපූරු රසවත් සුන්දර හැඟීමක් සිතේ ජනිත කිරීම. රොණවුල් සුලන් රැලි දකුණෙන් වැදිද්දී සිරියල් බිමක විද නුඹ හිරු නැගෙද්දී සූර්යා පායා එන විට හිරියල් බිමක නුඹ සිටියා. ඒ පැහැ ආවේ උඹට ඒ නිසාද? කතකයාගේ මේ ප්‍රකාශනය කතකයා සමනලයට කරන ප්‍රකාශනය තුළ සමනලයාගේ දර්ශනයෙන් ඔහු තුළ ඇතිවෙච්ච ප්‍රසාද ජනක හැඟීම මතු කළ දක්වන්න උනන්දු වෙනවා. හේන්වල මුවන් වටපිට බලන මේ හිමිදිරි පාන්දර චමත්කාර ජනක චිත්‍රයක් අපේ හිතේ අඳින්නේ. හේන්වල මුවන් වටපිට බලන වෙලාව මේ හිමිදිරි පාන්දර. රාන් කුරුල්ලන් තුතුගී ගායනා කරන අවස්ථාව මේ හිමිදිරි පාන්දර. පාන්දර හින්නිරිකට අර ටික කියලා මේ කියන කතාවෙන් පාන්දර හීන් හිරිපොදක් වැටෙනකොට ඔයා එන්න එපා කියලා කියන්නේ. සමනල මිතුරට එන්න එපාලු. හේතුව අඳුනන්ට බෑ මල් පිපෙද්දී. නුඹත් මලක් වගේ කියලා කියපු අපූර්ව කොච්චර ලස්සනද. කවියෙකු සතුව තියෙන්න ඕන ප්‍රතිභාව කියන්නේ මේක.
කවියෙකුට පුළුවන් වෙන්න ඕන මේ සාමාන්‍ය මේ සරල දෙයක්. මේ ඊටාම සරල දෙයක්. ඉර පායලා ඉර බැහැලා යනවා කියන එක දෛනිකව අපේ ඇස් දෙක ගැටෙන දෙයක්. ඒ ඉර පායන වෙලාවේ සමනලේක පියඹා තමන්ගේ ළඟට එනවා කියන එක ඊටාම සරල සුලභ දෙයක්. ඒත් මේ කවි තුල පවතින අපූර්වත්වය නිරන්තරයෙන්ම අපේ සිත් තුළ චමත්කාරයක් උපදවනවා. ඒ චමත්කාරය තමයි කවිත්වය කියන්නේ. ඒ තුලින් තමයි අපි රසයක් විඳින්නේ. රස විඳිනේදී අපේ අවධානය යොමු වෙන්න ඕන ඒ කෙරෙහි. තම තුණු කැලුම් සිසිලෙන් නැහැවි වරෙන්. මේ වරෙන් කියන එක සමහර ලාවට අප්‍රසන්න යෙදුමක් වගේ දැනෙනවා. නමුත් කුළුපග වුණාම හිතවත් වුණාම අපි එන්න කියලා කියනවට වඩා ආදරෙන් කියන්නේ වරෙන් කියලා. මේ සමනල මිතුරත් එක්ක ඇතිවෙච්ච බැඳීම තමයි මෙතනත් කියන්නේ. අවසානයේට කියනවා කවුරුත් නුඹට ආදරයයි යෙදෙන වරෙන්. වාට කරදරයක් මගේ දිනුනොත් ඒ වෙන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි ආදරේ නිසා. පුංචි ළමයි ගැන හිතන්න. සමනලයත් එක්ක පුංචි ළමයව සංසන්දනය කරලා බලන්න. සමනලය දැක්කම උට යන්නර්ලා නිකන් ඉන්නේ නැහැ පුංචි දරුවා. දුවගෙන යනවා අල්ලන්නේ. සමනලයගේ පස්සපස්ස දුවනවා. ඒ සමනලයාගේ පස්සපස්ස දුවගෙන ගිහලා අල්ලන්නේ උඹට ආදරේ නිසා. කතකයක මතක් කරලා දෙනවා. ඒ කතකය මතක් කරලා දෙනවා. උඹ අල්ලන්නේ හදන්නේ උඹට හැමෝම ආදරේ. ලොකු කුඩා ભેදයකින් තොරව සමනලය උඹට හැමෝම ආදරේ. ඇති කරන කවි සිතුවිල්ල ලෙන්ගතුකම මේ ඔස්සේ සත්ත්ව ලෝකයයි මිනිස්යයි අතර ඇතිවන බැඳීම කුඩා දරුවන්ගේ සිත්වලට සමනලෙන්ට ගල් ගහන්න හිතෙන්නේ නැහැ එතකොට. සමනලලා අල්ලලා පොඩි කරන්න උත්සාහ කරන්නේ නැහැ. සමනලයා කියන්නේ සුන්දර ඒ වගේම බොහොම අහිංසක සතෙක්. ඒ සත්වයා පිළිබඳව ඇති කරන ආදරයේ කරුණාව ඔස්සේ කරුණ රසයක් මේ තුල තියෙනවා. ඒ ආදරයේ කරුණාව ඔස්සේ සත්ත්ව ලෝකයට මනුෂ්‍ය ලෝකයට සම්බන්ධ කරනවා. සමනල පුෂ්ප රාගයේ මා ළඟට වරින්. ඒක අපූර්ව කාව්‍යෝක්තියක්. සමනල පුෂ්ප රාගය. ලෝකේ මැණික් අතර අගනා වටිනාම මැණිකක් තමයි පුෂ්ප රාගය කියන්නේ. එහෙනම් සමනලයව පුෂ්ප රාගයක් උනේ මට ඒ තරම් වටිනවා කියන එකයි කතකයා මේ පවසන්නේ. බොහොම ලස්සන යෙදුම් සහිත කාව්‍යෝක්තීන්ගෙන් පරිපූර්ණ කවි පෙළක්. කවියා උත්සාහ දරනවා මම මේ කවි පන්තිය නිර්මාණය කරන්නේ පුංචි දරුවන්ගේ මනස ආක්‍රමණය කරන්න. එහෙමනම් ඒ මනසට ඔරොත්තු දෙන භාෂාවක් කාව්‍යෝක්ති භාවිතා කරන්න ඕන කියන මන අවබෝධය කවියා තුල තියවිලා තියෙනවා. අපි මේ ආනන්දරාජ කරුණා කවියාගේ කාව්‍ය නිර්මාණ පිළිබඳව පොඩි අවධානයක් යොමු කරන්න ඕන. මෙතුමා කාව්‍ය සංග්‍රහ රාශියක් සම්පාදනය කරනවා. ඒ අතරින් විශේෂයෙන්ම ළමා පද්‍ය රචනා කෙරෙහි තමයි එතුමාගේ වැඩි අවධානයක් යොමු වෙලා තියෙන්නේ. ඊට අමතරව කවි රස අඳුන, ගීතානන්ද, ඩෙන්හැම් වරුණ, ආනන්ද ගී, රුක්මාවතී කතාව, ආනන්ද රචනා, සිංහල දරු නැලවිල්ල, නමෝතේ මාතා, අනද චම්පු, ලංකාඩම්බරය මෙවැනි පද්‍ය කෘති රාශියක් එතුමා අතින් නිර්මාණය වෙනවා. විශේෂයි එතුමාගේ ළමා පද්‍ය රචනා. ලදරු ගී මම දන්නවා මේ කවි පන්ති මේ කවි පොත් නොකියවපු කෙනෙක් නැහැ. ලදරු ගී, ළමා උයන, ලදරු කවුමි පුංචි පන්තිවල 4 5 පන්තිවල දරුවන්ට ලියපු කවි මේවයි තියෙන්නේ. මේ ලදරු කවුමි කෘතියෙහි අන්තර්ගත වෙච්ච කවි පන්තියක් තමයි දැන් අපි රසවින්දනය කරේ. සමනලයා කියන කවි පන්තිය එතුමාගේ ලදරු කවුමි කියන කෘතියේ ඇතුළත් වෙන්නේ. ඒ කවි පන්තිය විතරක් නෙමෙයි පුතාලා අරගෙන බලන්න මේ පොතේ තියෙන අනිත් කවිත් හරිම ලස්සන ළමා පද්‍ය රචනා. මේ සමනලයා කවි පන්තියේ වස්තු විශේෂ වෙන්නේ. මං කිව්වා මුලින්ම කවි පන්තිය අරමුණ අපි හඳුනා ගන්න ඕන කියලා රසවින්දනයේදී. ඒ කවි පන්තිය කියවා අවසානයේදී වටහා ගත්තට අවසානයේදී අපි බලන්න ඕන මොකද්ද මේකේ අරමුණ. එහෙම නැත්නම් වස්තු විශේෂ. එහෙම නැත්නම් අත්දැකීම. සමනලෙකු හා කුඩා දරුවෙකු අතර ඇතිවන සංවාදයේ අනුසාරයෙන් සත්ත්ව ලෝකයේ සුන්දරත්වයේ විවරණය කිරීම. මේ තමයි සමනලයා කවි පන්තියේ අරමුණ. පරමාර්ථය වස්තු විශේෂ. ඒ කවි පන්තිය එහෙම අරමුණකින් නිර්මාණය කිරීම තුළින් කවිය අපේක්ෂා කරනවා තමන් ජීවත් වන පරිසරය හා එහි වාසය කරන ජීවීන් සම්බන්ධයෙන් සංවේදී මනසක් රසවින්දනයකට ඇති කිරීම. ඕක තමයි සත්ව කරුණාව ඇති කරන එක. ඒ ඔස්සේ තමයි කරුණ රසයක් ඇති වෙන්නේ මේ නිර්මාණය තුළ. කරුණ රසයක් ඇති වෙනවා. ඒ අපේක්ෂාවෙන් නිර්මාණය කරන මේ කවි පන්තියට එලිසම සිව්පද ආකෘතියක් යොදා ගන්න කවියා. එලිසම සිව්පද කාව්‍ය ආකෘතිය කියන්නේ කොළඹ යුගයේ ජ්‍යෙෂ්ඨ පරපුරේ කවීන්ගේ ජනප්‍රියම කාව්‍ය ආකෘතිය. ජනප්‍රියම කාව්‍ය ආකෘතිය. මේ තියෙන නුඹතල මුල උත්සාහ කරනවා මේ කවිවල මේ මුල එලිසමේ තියෙන නුඹතල බෙංගු කැල එහිලොල සමනොල.
මේ සමනොල කියන වචනය පරමාර්ථ කරගෙන ඒක අරමුණු කරගෙන තමයි මේ පද තුනේම එලි සමය සකස් කරගෙන තියෙන්නේ. මේ අග එලි සමය පවන්, නවන්, මෙවන්, ආයුබෝවන්. මේකට කියනවා මුල එලි සමය, මේකට කියනවා අග එලි සමය. එලි සමයේ පද හතරෙම තියෙන එකට අපි කියන්නේ එලි සම සිව්පද කාව්‍යාකෘතිය. කාව්‍යාකෘතිය හැටියට සමනලයා පද්‍ය පන්ති රචනා කිරීමේදී ආනන්ද රාජ කරුණාකිවිඳුන් යොදාගත්තේ එතකොට මොකක්ද? එලි සම සිව්පද කාව්‍ය ආකෘතිය. මේ කවි පන්තිය රසවින්දනය කරනකොටත් ඒ වගේම මේ කවි පන්තිය පදනම් කරගත්තු කොළඹ යුගයේ ප්‍රථම තරංගයේ කවීන්ගේ නිර්මාණ සම්බන්ධ ප්‍රශ්නයකට උත්තර ලියනකොටත් ඔබේ විශේෂ අවධානය යොමු වෙන්න ඕන දරුවනේ ඒ කවි පන්තියේ භාෂා ලක්ෂණ පිළිබඳව. අපිට ඔය ජේෂ්ඨ පරපුරේ කවීන්ගේ හැම නිර්මාණයකම වගේ විශේෂයෙන් මේ ළමා පද්‍ය රචනාවලින් තමයි ටිකක් අඩු මේක. හැම පද්‍ය නිර්මාණයකම වගේ දක්නට ලැබෙන දෙයක් තමයි අපේ සාම්ප්‍රදායික පැරණි කවි සමයෙන් ආපු ආభాසය. ඒ කාව්‍ය නිර්මාණවල සමහරවල්ලාට ආකෘතිය තුලත් අපි ඒක දකිනවා. අපේ පැරණි කවීන් යොදාගත්තු භාෂා ලක්ෂණ, ඒ යෙදුම්, ඒ ආකාරයෙන්ම භාවිතා කරගන්න අවස්ථා අපි දකිනවා. මේ ආනන්ද රාජ කරුණාගේ මේ ළමා පද්‍යවලත් සමහර වෙලාවට ඒ ලක්ෂණ අපිට දකින්න ලැබෙන්නේ ඒ නිසා වෙන්න ඕන. මේ තියෙන සාම්ප්‍රදායික කවි සමයේ ආభాසයෙන් අපි හඳුනා ගන්න යෙදුම් කීපයක්. දඹරන් සුනෙන් හෙබි හිරියල් තලාවක සාමාන්‍ය විවහාරේ කටවහරේ අපේ භාෂා භාවිතේ නැති පැරණි බස්වහරෙන් හමු වෙච්ච ඒ පැරණි බස්වහරෙන් ලැබපු ආభాසයේ සහිත යෙදුම් මේවා. සුවිසල් අරුණු දද පෙරම්බර දිලෙද්දී මේ වචන ඒ කවි සමයානුගත භාෂා ආభాසය පෙන්눔 කරන හොඳ නිදසුන්. ඊළඟට කටවහරේ දුනුත් මේක නැතුව නෙමෙයි. ඒකත් කාව්‍යෝචිත පරිදි සංකලනය කළ කවියා විසින් Tamanගේ නිර්මාණයට යොදා ගන්නවා. පිනි ටික ටික මැකෙද්දි, දකුණෙන් වැදෙද්දි, වටපිට බලද්දි, හිරිකඩ වැටෙද්දි, නැලවෙවි වරෙන් මා ළඟට වරෙන් මේව කටවහර. කාව්‍යෝචිත පරිදි භාෂාවක් ගොඩනගා ගන්නකොට කවියෙකුට සුවිශේෂ හැකියාවක් තියෙනවා Tamanගේ නිර්මාණයට උචිත බස්වහරක් සකස් කරගන්න. ඒකට ආభాස ලබන්න පුළුවන් පැරණි කාව්‍ය භාෂාවෙන්, පැරණි කවි වලින්, ඒ වගේම නූතන විවහාරයෙන්. රාජ කරුණාකිවිඳුන්ගේ කාව්‍ය භාෂාවේ තියෙන සුවිශේෂතා තමයි මේ අලංකාර භාවිතයක්. සාමාන්‍යයෙන් කවියෙකු Tamanගේ භාෂාවයි වෙනත් සාහිත්‍යකරුවෙකුගේ වෙනත් ලේඛකයෙකුගේ භාෂාවයි අතර වෙනස පෙන්වන්න යොදා ගන්න ප්‍රධානම දේ තමයි අලංකාර භාවිතය. යමක් අලංකාරව කියන එකනේ කවිය. අලංකාරව හොඳම වචන හොඳම පිළිවෙලට යෙදීම කවිය කියලා කියන්නේ ඒකනේ. හොඳම වචන. ඒ හොඳම වචන හොඳම පිළිවෙලට ගලපන්න ඕන නිරුත්සාහික වෙන හැඟීම් ප්‍රකාශ කරන්න. නිරුත්සාහිකව ගලා එන හැඟීමක් ප්‍රකාශ කරන්න වචන හොඳයි. මේ තීන් අලංකාර භාවිතය කරපු අවස්ථා රූපක අලංකාර කීපයක් අපිට මේකේ අහු වෙනවා. එයින් දෙකක්. සමනල මිතුර. මේ මිත්‍රයා කවුද? සමනල මිත්‍රයා. සුවිසල් අරුණු දද. අතිවිශාල අරුණු දද කියන එක තමයි මෙතන විශේෂයෙන් අපි ගන්න ඕන. අරුණු දද. අරුණාලෝකයේ නැමැති කොඩි ලෙල දෙනවා. සමනල පුෂ්පරාගය. සමනලය කියන පුෂ්පරාග මාණික්‍ය. මේවා තමයි රූපක අලංකාර ලෙස අපිට මේ කවි පන්තිය හඳුනා ගන්න පුළුවන්. මේ කෙරෙහි ඔබ විශේෂ අවධානය යොමු කරන්න. කවියාගේ භාවිත භාෂාව කෙරෙහි, ඒ භාෂාවේ තියෙන අලංකාර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න ඕන පුතේ රසාස්වාදයේදී. ඊළඟට ව්‍යංග්‍යාර්ථවත් යෙදුම්. ව්‍යංග්‍යාර්ථවත් කියන්නේ පවසන දෙයට වඩා වෙනත් දෙයක් ඒකේ ප්‍රකාශ වෙනවා. ඊට වඩා ඒක සංගවපු දෙයක් තියෙනවා. හැංගිච්ච අදහසක් තියෙනවා. එය නුඹ ආ ගමන සිව්පද ගායනාවක. මෙතන සිව්පද ගායනාවක් ඒකට සම්බන්ධ කර ගැනීමෙන් අර්ථවත් වෙන්නේ ඒ සමනලයාගේ ගමන් තාලේ. ඒක තමයි ඒකේ ව්‍යංගයෙන් හඟවා කිව්වේ. හිරියල් බිමක විද නුඹ හිරු නැගෙද්දි. සූර්යයා නැගෙන විට හිරියල් බිමක හිටපු නිසාද ඔයාගේ ওই ලස්සන පැහැයක් ආවේ. ඒකෙන් ප්‍රකාශ කරන අදහස ව්‍යංගයෙන් කියන දේ තමයි සමනලයාගේ සුන්දරත්වය. නේන් අඳුරන්ට බෑ මල් පිපෙද්දි. මල් පිපෙන වෙලාවට එන්න එපා අඳුරන්න බැරි වෙනවා. ඒකෙන් කියන්නේ ව්‍යංගයෙන් මොකද්ද? සමනලයත් මලක් වගේ. සුන්දර මලකට උපමා කරපු අපූර්ව. මේක තමයි කවියෙකු සතුව තියෙන අලංකාර භාවිතයේදී ඒ කාව්‍යයට ජීවමය ගුණයක්, අලංකාරයක් වගේම ඒක විඳින පාඨකයාට රසයක් මතු කරන්න පුළුවන් උපක්‍රමය. මේකේ උපමාවක් තියෙනවා. මල්වාරමක ගතියෙන් නැලවෙවි වරෙන්. මල්වාරමක විදිහට
සමනලයට එන්න කියන තාලේ හරි අපූර්වයි. එවැනි කාව්‍ය අලංකාර භාවිතයක් අපට සමනලයා කවි පන්තිය තුළ දැක ගන්න පුළුවන්. පොඩි ගැටලුවකුත් අපිට මතු කරගන්න පුළුවන් වුණා මේ කවි පන්ති රස වින්දනයේදී. මෙතුමාගේ කාව්‍ය නිර්මාණ පරිශීලනය කරලා තියෙන දරුවෝ ඔබ හැම කෙනෙක්ම ආනන්ද රාජ කරුණාගේ ළමා පද්‍ය රචනා පරිශීලනය කරලා තියෙන කෙනෙක් නම් ඔබට මතක් වෙන්න ඕන පක්ෂි භාෂාව, ඒ වගේම ලදරු ගී, මේ වගේ කාව්‍යවල ගඟ, බොම ජනප්‍රිය කාව්‍යයක් ගඟ, ටිකෙන් ටිකම කඳු මුදුනින් නැග්ග නුඹයි, ඔබට හොඳට මතක ඇති. ඒ වගේ කාව්‍ය නිර්මාණවල තාරකා වැනි කවි පන්තිවල භාවිතා කරපු භාෂාව තරම්ම කාව්‍යෝක්ති ප්‍රබලව මතු කරලා දක්වන්න සමත් වෙලා නැහැ මේ කවි පන්තියේ. එහෙම වුණත් ළමා මනසට උචිත පරිදි ළමයින්ට රසවින්දනය කළ හැකි, ළමයින්ට වැටහෙන ආකාරයෙන් සමනලයා පිළිබඳව ජීවමාන චිත්‍රයක් මවන්න කවියා දක්වපු සමත්කම සාර්ථකයි. ඒ නිසා අපි කියනවා ලෝකයේ සරල සුන්දර සමාජිකයෙකු සමනලයා සම්බන්ධ චමත්කාරජනක වින්දනීය මතකයක් චිත්‍රණය කිරීමට රාජකරුණා කිවිඳුන් මේ දරා ඇති උත්සාහය සාර්ථක වෙලා තියෙනවා කියලා. ටිබෙට් ජාතික එස් මහින්ද හිමි. උන්වහන්සේ ටිබෙට් ජාතිකයෙක් සියමෙන්. උන්වහන්සේ ලංකාවේ පැවිදි වෙලා භික්ෂුන් වහන්සේ කෙනෙක් වශයෙන් උන්වහන්සේ මහානදම් පුරන්න යොමුනාට වඩා යොමු වුණේ රට, ජාතිය, ආගම. උන්වහන්සේ කොයි වෙලාවකවත් විජාතිකයෙක් හැටියට හිතුවේ නැහැ. උන්වහන්සේ හිතුවේ මේ මගේ රට, මේ මගේ ජාතිය, මේ මගේ ආගම. ඒ නිසා මේ රටදැය සමය රැක ගැනීම සඳහා වූ උත්සාහයක් උන්වහන්සේගේ කාව්‍ය නිර්මාණවල අපට දැක ගන්න පුළුවන්. නිදාසිරි සිංහලෙන්ව නැගිටෙව්වා. ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ පිළිබඳව ඔබ බොහෝ තොරතුරු දන්නවා. උන්වහන්සේ කොළඹගේ ජ්‍යෙෂ්ඨ පරපුර නියෝජනය කරපු සුවිශේෂ කවියෙක්. උන්වහන්සේ පිළිබඳව මෙන්න මේ සරල තොරතුරු ටික දැනගත්තාම ඔබ රසවින්දනයටත් විචාරයටත් පහසුවක් වෙනවා. මුල් පරපුර නියෝජනය කරන උන්වහන්සේව මුලින් හැඳින්වුවේ ඇස්කේ තෂි නම්ගෙල් කියලා. ඒ තමයි ටිබෙට් ජාතික උන්වහන්සේගේ නම. ඊට පස්සේ තමයි උන්වහන්සේගේ පැවිදි නාමය එන්නේ එස් මහින්ද හිමි කියලා. ජන්මෙන් විජාතිකයෙකු වුණත් උන්වහන්සේ ඇතැම් ශ්‍රී ලාංකිකයන්ටත් වඩා රට ජාතිය ගැන දේශාභිමානත්වයෙන් යුතුව කටයුතු කළා. ඒක ඉතාම වැදගත් කාරණාවක්. සමහර ලාවට නිදාගෙන හිටපු සිංහලයෝ ඉන්න අවදි කරේ උන්වහන්සේ. ශ්‍රී ලංකාව යටත් විජිතවාදයෙන් මුදවාගෙන ශ්‍රී ලංකාවැසියන්ගේ විමුක්තිය උදෙසා දියත් කළ ජාතික අරගලයේ පුරෝගාමී චරිතයක් වූ මහින්ද හිමි හෙළයන් දේශාභිමානයෙන් ඔද්දල් වන කාව්‍ය කෘති කිහිපයක් රචනා කළා. මෙන්න මේවා. නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය, ලංකා මාතා, දරු නැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල. මේ කාව්‍ය නිර්මාණ නම් කළා තියෙන ආකාරයෙන්ම අපිට වැටහෙන දේ තමයි උන්වහන්සේ කරේ නිදහස් අරගලය වෙනුවෙන් සටන් කිරීම. උන්වහන්සේ සටන් කරේ පෑනෙන්. පෑන අවියක් කරගෙන නිදහස් අරගලයට ජාතියක් වශයෙන් පෙළ ගැස්වීම උන්වහන්සේගේ අරමුණ වුණා. ළමා පද්‍ය රචනයෙහිද මහින්ද හිමි අපූර්ව ප්‍රතිභාවක් ප්‍රකට කළා. ළමා පද්‍ය රචනා කිරීමේදී රචකයෙක් හැටියට අපි හඳුන්වනවට වඩා හොඳයි ප්‍රතිභා සම්පන්න ළමා පද්‍ය රචකයෙක් කියලා උන්වහන්සේ. සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තන කොළ පිට්ටනියක් වගේ අහස අන්න බලනු කොච්චර ලස්සනද රැට. මේකේ අපූර්වත්වය කොච්චරද? සැන්දෑවේ පරිසරය අඳුරු වෙනවා ටික ටික. රාත්‍රියේ චන්ද්‍රයා උදා වෙනවා. ඒ උදාවන විට නිල් තනකොළ පිට්ටනියක් වගේ අහස උපමා කරන්නේ නිල් තනකොළ පිට්ටනියකට. නිකන් නෙමෙයි. සමන් පිච්ච මල් ඉහිරිච්ච. සමන් පිච්ච මලේ පැහැය, නිල් තනකොළ පිට්ටනිය මේවෙන් ඇති කරන රූපකාර්ථ අපේ මනස තුල ජනිත කරන්නේ අපූර්ව කවිසිතුවිලි. ළමා පද්‍ය රචනයේදී උන්වහන්සේ පෙන්눔 කරපු සමත්කම තමයි මේ ඒ කවි වලින් අපට පෙන්눔 කරන්නේ. කුඩා දරුවන්ගේ බුද්ධියත් මනසත් මනවින් අවබෝධ කරගෙන උන්වහන්සේ මේ ළමා පද්‍ය රචනයේ නිරත වුණේ. ළමා සිත් තුළ පවා උන්වහන්සේ ජාතික නිදහස වෙනුවෙන් අරගල කිරීමට පෙළඹවීමක් දරු නැලවිල්ල වැනි කාව්‍ය නිර්මාණයන්ගෙන් අපි දකිනවා. උන්වහන්සේ ළමයි වෙනුවෙන් ලියපු කාව්‍ය නිර්මාණ වා මුතු දම, කව් මිනි, කව් මුතු, ළමා කව් කලඹ, දරු නැලවිල්ල මේ කාව්‍ය නිර්මාණවල ළමයි වෙනුවෙන්ම
ළමයි වෙනුවෙන්ම ළමයින්ගේ රසවින්දනය වෙනුවෙන්ම නිර්මාණය කරපු කාව්‍ය නිර්මාණ තමයි අපට හමුවන්නේ. මේ තමයි අපට නිර්දේශිත උසස් පෙළ දරුවන්ට නිර්දේශිත මහින්ද හාමුදුරුවන්ගේ කවි පන්තිය. ලක්මවුනි මගේ. උන්වහන්සේ ලංකා මාතාව ඒ හඳුන්වා දීමම උන්වහන්සේ තුළ ශ්‍රී ලංකාව පිළිබඳ තිබිච්ච හැඟීම මතුවලා පේනවා. අම්මා ලංකාව කියන්නේ මගේ අම්මා. ඒතර අම්මා කෙනෙකුට තියෙන ආදරය, අම්මා කෙනෙකුට තියෙන ගෞරවය, අම්මා කෙනෙක් එක්ක දරුවෝ තියෙන බැඳීම මේ හැම දෙයක්ම අපට මතු කරලා පෙන්වන මේ කවි පන්ති නම් කරලා තියෙන ආකාරයෙන්. අපි ඒ කවි පන්තිය ඒ නිර්මාණාත්මක වටිනාකම අගය කිරීමට පෙර කියවලා බලමු. සිතකින් සිතනු බැරි තරමට තිබෙන අගේ සැපතින් වැඩෙන පෙම්බර ලක්මවුනි මගේ ලබමින් පිහිට ඉටු දෙවියන්ගෙනුත් සගේ යහතින් ඉන්න මල්බර සල් රුකක් වගේ. මෙහිදී කවියා ලංකාව ගැන කියනවා පුතේ මෙන්න මෙහෙම අදහසක්. සැපතින් වැඩෙන පෙම්බර ලක් මවුනි මගේ. ටිබෙට් ජාතිකනේ මහින්ද හාමුදුරුවෝ. ඒ වුණාට කියන්නේ මගේ ලක් මවුනි. මගේ පෙම්බර ලක් මවුනි. අපේ හිත තුළ කොච්චර හැඟීමක් ඇති කරනවද ශ්‍රී ලංකාව පිළිබඳ? ඒක තමයි ලංකා මාතාව කියන වචනේ තියෙන ප්‍රබලත්වය. එයා කියනවා සැපතින් වැඩෙන සියලු සැප සම්පත් වලින් ආඩ්‍යව වැඩෙන්නේ. හැබැයි මේ වර්තමාන ශ්‍රී ලංකාව ගැන නෙමෙයි මේ කියන්නේ. ලබමින් පිහිට ඉටු දෙවියන්ගෙනුත් සගේ. දිව්‍ය ලෝකේ ඉන්න දෙවියන්ගෙනුත් පිහිට ලැබමින් තමයි ශ්‍රී ලංකා මාතාව මේ විදිහට සියලු සැප සම්පත් වලින් ආඩ්‍යව වැඩෙන්නේ. යහතින් ඉන්න මල් බර සල් රුකක් වගේ. මල්ගස් අතර සල්ගස සුවිශේෂයිනේ. අලංකාරවත් පුෂ්පයන්ගෙනුත් සුවඳ විහිදවන්නා වූ පුෂ්පයන්ගෙනුත් සමන්විත වූ සල්ගසකට මල් බර සල් රුකකට තමයි ලංකා මාතාව උපමා කරන්නේ. ඒ නිසා සරුසාර වූ මේ ලංකා මාතාව පිළිබඳව කවියා පාඨකයාගේ සිතේ ඇති කරන කාව්‍ය චිත්‍රය හරිම ප්‍රබලයි. සිතකින් සිතනු බැරි තරමට තිබෙන අගේ සැපතින් වැඩෙන පෙම්බර ලක් මවුනි මගේ ලබමින් පිහිට ඉටු දෙවියන්ගෙනුත් සගේ යහතින් ඉන්න මල්බර සල් රුකක් වගේ. කවි පන්තිය ආරම්භයේදීම ලංකා මාතාව පිළිබඳව ගෞරවනීය වූ සාඩම්බර වූත් හැඟීමක් පාඨකයාගේ සිතේ ඇති කරනවා. ලක්මව් පිළිබඳව කතකයාගේ ආමන්ත්‍රණය පෙම්බර මගේ ලක්මවුනි. ඒ ආමන්ත්‍රණය තුලම තියෙනවා ඔහුගේ සිත තුල තිබිච්ච ආදරය, කරුණාව, බැඳීම. ඒක පාඨකයාගේ සිතෙත් નિરાයාසයෙන් නැති කිරීමට සමත් වෙලා තියෙනවා. ඊළඟට මෙතන කියනවා මල් බර සල් රුකක් වගේ කියලා ලංකා මාතාව. මල් බර වූ සල් රුකකට සමාන කිරීම එක පැත්තකින් ලංකා මාතාව පිළිබඳව ගෞරවාන්විත ආදරණීය සුන්දර හැඟීමක් පාඨකයාගේ සිත තුළ ජනිත කරනවා. සතු වී තිබෙන කොට ඔබගේ සෙනේදම මුතුමි නිරණින් මට අත්වන ඵලෙකිම පුතු වෙමි ඔබට උපදින හැම තැනේදීම පැතුමෙන් මගේ සිරිලක් මව වඳිමි මම. ශ්‍රී ලංකා මාතාවට අම්මට දන ගහලා වඳින හැඟීමක් පාඨකයාගේ සිතුවේ ඇති කිරීමට කවියා මෙහිදී සමත් වෙනවා. නහමක් බලා කිසි විට හොඳ නොහොඳ පැති දහ අත ගලන ඔබගේ මහ කුළුණු ගති මහතයි දිගයි ගම්බීරයි කියනු යුති මහවැලි කැලණි කළු ගංගල ගලා යති. මේ මහත දිග අපි දන්නවා මහවැලි ගඟ දිගයි. අපි දන්නවා කැලණි ගඟ පළලයි. එතකොට ඒ කරුණු කවියා අපූර්ව ලෙස මේ කවියට සංකලනය කරගන්න රසවත් ක්‍රමය. මහතයි දිගයි ගම්බීරයි අනිත් එක ගැඹුරුයි. කැලණි මහවැලි ගංගා දෙක යොදාගෙන මෙයා මොකද්ද මේ කියන්න උත්සාහ කරන්නේ? දහත ගලන ඔබගේ මහ කුළුණු ගති. මේ ගංගාවල ගලාගෙන යන්නේ ජලය නෙමෙයි. සම්බොරල කන්දේ උල්පත් වලින් ගලා එන ජලය නෙමෙයි. මේ ලංකා මාතාවගේ කුළුණු ගති කරුණාව. ඒ කරුණාව තමයි මේ ගංගාවල ගලාගෙන යන්නේ.
අපූරු කාව්‍යෝක්තියක්, අපූරු කවි සිතුවිල්ලක්. නිවනේ මිහිර රැඳි බුදු දම් අමාකිරි පොවමින් නලව නලවා ගන්වමින්දිරි ලොව ඔද වඩන නොකැලැල් පෙම් ගුණෙන් පිරි කවරෙක් ඇද්ද මගේ සිරිලක් මවට සරි. මේ ලෝකෙ කිසිම රටකට මේ ලංකා මාතාව සමාන කරන්න බෑ කියලා කියන්නේ. ලෝකෙ තියෙන කිසිම රටක නැති සම්පත්, ආදරය, කරුණාව ලක්මාව තුල තියෙනවා කියන ගෞරවාන්විත ආදරණීය හැඟීම තමයි පාඨකයාගේ සිතේ කවිය ඇති කරන්නේ. කඳු වන රසට කැඳවා ලොව දසනු දෙස ඉඳුවා වඩා සමනොල මල් යහන් කුස උදුරා සමය කුල නිලබේ නපුරු විස පුදුමයි ඔබ කවන සැටි සමගියේ රස. ලංකාව කියන්නේ විවිධ ජාතීන් විවිධ ආගම් අදහන උදවියගෙන් සමන්විත වූ රටක්. මේ රට ඇතුලේ ಜಾති ભેද, ආගම් ભેද, කුල ભેද කිසිවක් නැතුව ශ්‍රී ලාංකික කියන ජාතිය එකතු වෙලා එකට සමගියෙන් සතුටෙන් ජීවත් වෙච්ච ඒ සමගියේ රස කැවීමේ ලංකා මාතාව කියලා හැම ජාතියකටම එක හා සමානව සලකපු රටක්, සලකන රටක් කියන එක කවියා කියන්නේ බොහොම ආඩම්බරයෙන්. තෙවරක් තිලෝ ගුරු මුනි රජු වැඩම කොට ලවමින් අරන් පන්නායක් සෙනග වට සුවදී වදාලේ නම් දුක් බැහැර කොට නිවනින් මෙපිට ඔබ වෙයි රැකවරණ මට. නිවන් දක්නා ಜಾති දක්වා ලක්මව පමණයි මට පිහිටට තියෙන්නේ කියන එක මේ ප්‍රකාශ කරන්නේ ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ. දම්සෝ නිරිඳු පුත් අරහත් මිහිඳු හිමි ධම්මී පෙවිය සිරිමත් ඔබේ ගුණට නැමි මම් ඔබේ මුවට මුව තබමින් උරමි එමි අම්මෙනි එයම මුළු ලෝකෙට පොවමි දෙමි. මේ කවිපන්තිය රචනා කරන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක් කියන එක අපිට මතකයිනේ. උන්වහන්සේගේ එක යුතුයකමක්, එක වගකීමක් තමයි ධර්මයේ ලෝකෙට ප්‍රචාරය කිරීම. ධර්මාශෝක රජුරුවන්ගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුද්ධාගම රැගෙන ආවා කියන ඓතිහාසික සිද්ධියක් අපි දන්නවනේ. ඒ බුදුන් වහන්සේගේ සුද්ධ වූ ධර්මය ගෙනල්ලා මේ රටේ ජනතාවට ධර්මය කියා දුන්නනේ. බුදුන් වහන්සේගේ ධර්මයේ දායාද කරපු මිහිඳු මහරහතන් වහන්සේගේ ගමන සිහිපත් කරනවා. මෙතන බොදු බැතියක් පාඨකයාගේ සිත් තුළ ඇති කිරීම තමයි කවියාගේ පරමාර්ථය. උන්වහන්සේ ඒ වගේම කියනවා මම ඔබේ මුවට මුව තබමින් ඒ ධර්මය මම ඉස්සෙල්ලා ඉගෙන ගන්නවා. මම ඉගෙනගෙන මම මේ ධර්මය රට තුල ජනතාවට ප්‍රකාශ කරනවා. අම්මෙනි එයම මුළු ලෝකෙ මං ශ්‍රී ලංකාවේ මුළු ලෝකෙටම මම මේ ධර්ම ප්‍රචාරය කරනවා කියන කතාව තමයි කවියා මෙතෙන්දී ප්‍රකාශ කරන්නේ. අපිට මේ කවිපන්තිය ඇතුලේ වැඩි වශයෙන් පෙන්눔 කරන්නේ ජාතික කැක්කුමක් දනවනවට වඩා ආගමික ආස්වාදයක්, ආගමික ගෞරවයක් එක්ක ශ්‍රී ලංකා මාතාව පිළිබඳව අභිමානවත් හැඟීම් ජනිත කරවීමට මහින්ද හාමුදුරුවෝ දරන උත්සාහයක්. උන්වහන්සේගේ කාව්‍ය නිර්මාණවල කොහොමටත් වැඩිපුර දක්නට ලැබෙන්නේ මේ ජාත්‍යාලය කියන එක ඇති කිරීමට දරපු උත්සාහයක්. ජාතික අනුරාගයක් ඇති කිරීමට දරපු උත්සාහයක්. ඒකට හොඳම කවියක් අපිට හම්බ වෙනවා උන්වහන්සේගේ නිදහසේ දැහැන කියන කාව්‍ය සංග්‍රහය ඇතුළත්. සහන ලැබෙන තුරු ලංකා දීපයට ගහන ගැහිලි ඉදිරියේ සිහ වෙසින් සිට නහන රුපුන් නහමින් යමි ඉදිරියට මහානකමත් බණ දහමත් එයයි මට. බෞද්ධ භික්ෂුවක් කියන කතාවක්ද මේ? නහන රුපුන් නහමින් යමි ඉදිරියට සතුරන්ව විනාශ කරමින් මං ඉදිරියට යනවා කියලා බෞද්ධ භික්ෂුවක් කියනවා නම් එතන තියෙනවා හිතන්න දෙයක්. උන්වහන්සේ මේ නහන්නේ කාවද? ශ්‍රී ලංකා මාතාවට සතුරුකම් කරන සතුරන්ව. ලංකා මාතාවට ඒ තරම් ආදරේ උන්වහන්සේ තුල තිබුණා ජාත්‍යාලය ඇති කරවීමේ පරමාර්ථය. ඒ නිසා උන්වහන්සේ භාවිත කරේ ටිකක් ආවේගශීලී බස්වහරක්. ඒ බව අපට හොඳට මතක් වෙනවා ඇස්කෙඩි වලට හෙන ගහලද සිහලුන්නේ වගේ කවිවල උන්වහන්සේගේ ආවේගශීලී බස්වහර. බලව්, වරෙව්, යමව්, නැගිටිව් එවැනි වචන යොදාගත්තේ හරියට රණගීයක් ගායනා කරමින් සටනකට යන සෙවලකු වගේ උන්වහන්සේගේ කාව්‍ය භාෂාව. ඒ වගේම උන්වහන්සේගේ කාව්‍ය භාෂාව තුළ අපට දකින්න ලැබෙන දෙයක් තමයි මේ ව්‍යත්වහර කියන එක. සම්භාව්‍ය සිංහල භාෂාවේ තියෙන ව්‍යක්ත
ඒ කියන්නේ වියතුන් විසින් පරිහරණය කරනු ලබන භාෂා. ඒක සාමාන්‍ය ජනතාවට නොවැටහෙන තරම්. එවැනි භාෂාවෙන් ලද ආభాසයක් උන්වහන්සේ කාව්‍ය නිර්මාලවල දක්නට ලැබෙනවා. ලක්මෞනි මගේ කියන කවි පන්තියේ අභිමානවත් ජාතික හැඟීම් දනවන්න උත්සාහ කරනවටත් වඩා අපිට කැපී පෙනෙන ලක්ෂණය තමයි ආගමික භක්තියක් සහෘද සිත්වල ඇතුළත් ඇති කිරීමට උත්සාහ කරනවා. මේ කියන්නේ සිතකින් සිතනු බැරි තරමට තිබෙනාගේ සැපතින් වැඩෙන පෙම්බර ලක්මෞනි මගේ. මේ ලංකා මාතාව පිළිබඳ ඇති කරන කරුණාවන්ත හැඟීම, ගෞරවාන්විත හැඟීම, ඒ වගේම උන්වහන්සේ පෙම්බර ලක්මෞනි මගේ ආදරණීය හැඟීම මේ කවියාගේ පරමාර්ථය වුණා කියන එක පැහැදිලි වෙනවා. මේ ලක්මෞනි කියන ආමන්ත්‍රණය ඇතුළෙම තියෙනවා දේශානුරාගයක්. මල්බර සල්රුකක් වගේ කියන අපූර්ව උපමාවක් අපි දකිනවා. කවියා භාවිත කරලා තියෙන්නේ උචිත උපමාවක්. උපමා රූපකාදී අලංකාර භාවිත කිරීම වගේම ඒ භාවිත කරලා තියෙන උපමා රූපකාදී අලංකාරවල ඖචිත්‍ය ගුණය පිළිබඳවත් ඔබ කාව්‍ය රසවින්දනයේදීත් ਵਿਚාරයේදීත් අවධානය යොමු කළ යුතුමයි. මෙතන සල්රුකකට උපමා කරන්නේ ලංකා මාතාව. නිකම්ම සල්රුකක් නෙමෙයි. ඒ සල්රුක මල් බර. මලින් බර වූ සල්රුකක් කියන උපමාව භාවිත කිරීම තුල ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීය භාවය, ඒ ශ්‍රී ලංකා මාතාවගේ ගෞරවනීය පෙම්බර භාවය, දරු ඵල සහිත මවක් කියන එක කවියා විසින් අපට පැහැදිලි කරලා දෙනු ලබනවා. පුතු වෙමි ඔබට උපදින හැම තැනේදීම පැතුමෙන් මගේ සිරි ලක්මව වඳිමි මම. කොච්චර ගෞරවාන්විත නමස්කාරයක්ද ඒක. උන්වහන්සේ ටිබෙට් ජාතිකයෙක් නිසා උන්වහන්සේ හොඳටම දන්නවා ඒ ටිබෙටයේ තත්ත්වයත් ලංකාවේ තත්ත්වයත්. ලංකා මාතාව කවියාට ගෞරවණීයයි. කවියාට පෙම්බරණීයයි. ඒ ආදරණීය පෙම්බර හැඟීම කවියා තුළ ජනිත වන්නේ කෙසේද? ඒ ඇති වූ හැඟීම තමයි මේ ප්‍රකාශන. පුතු වෙමි ඔබට උපදින හැම තැනේදීම පැතුමෙන් මගේ සිරිලක් මව වඳිමි මම. ඒ වන්දනාව ඇතුලේ තියෙන ඒ ගෞරවය, ඒ ආදරය, ඒ භක්තිය. ලෝකෙන් උතුම් රට ලංකාවයි කියන අදහස මේ තුල ප්‍රකාශ වෙනවා. ශ්‍රී ලංකාව බුදුදහමින් පෝෂණය වූ රටක් කියන හැඟීම පතු කරන්න තමයි කවියා මේ උත්සාහ දරන්නේ. නිවනේ මිහිර රැඳි බුදුදම් අමාකිරි. නිකං කිරි නෙමේ කවියා මේ ලක්මව පොනවා කියන්නේ. නිවනේ රසය රැඳුණු අමාකිරි. මේ අමෘත රසය නිවන පරමාර්ථ කරගත්තු එකක් කියනවා. ඒ ආගමික භක්තියක් ඇති කිරීමට තමයි කවියා එහි උත්සාහ කරන්නේ. මේ කවි පෙළ තුළින් වැඩිපුරම මතු කර දක්වා ඇත්තේ මොකක්ද? බුදුදහම සුරැකිව පවතින රටක් ශ්‍රී ලංකාව කියන අදහස. තෙවරක් තිලෝ ගුරු මුනි රජු වැඩම කොට නිවනින් මෙපිට ඔබ වෙහි රැකවරන ඒ කියන කාව්‍යෝක්තියන්ගෙන් මතු කර දක්වන්නේ අන්න ඒ අදහස. රසවින්දනයේදී ඔබේ අවධානය වැඩිපුරම යොමු වෙන්න ඕන කවි පන්තියේ ඒ පක්ෂය වෙත. මේ කවියා කොළඹ යුගයේ දෙවන මුල් පරපුරේ ජේෂ්ඨ පරපුරේ කවියෙකු භාවිත කරපු සාම්ප්‍රදායික ආකෘතියම තමයි මේ කවි පන්තියට භාවිත කරලා තියෙන්නේ. මොකක්ද එලිසම සිව්පද ආකෘතිය. සමුද්‍රඝෝෂ විරිතට සමාන විරිතක් මේක යොදාගෙන තියෙන නිසා මේක සුගායනීය ලයක් රැඳිලා තියෙනවා. ඒ නිසා මේ කාව්‍ය එක පැත්තකින් ජාත්‍යාලය ආගමික ප්‍රබෝධය ඇති කරලීමත් අනිත් පැත්තෙන් කනට මිහිරක් දෙන සුගායනීය කාව්‍ය නිර්මාණයක් ලෙසත් අපට හඳුන්වා දෙන්න පුළුවන්. අපේ අවධානය යොමු වෙන්න ඕන කවියාගේ අලංකාර භාවිතය සම්බන්ධයෙන්. භාෂාව සහ අලංකාර භාවිතය සම්බන්ධයෙන්. මෙතෙන්දිත් අපට කියන්න තියෙන්නේ අර ආනන්ද රාජ කරුණා කිවිඳුන් හා සමානවම සාම්ප්‍රදායික කවි සමයානුගත වියත්වහරක් භාවිතයට ගෙන තියෙනවා. ඒ වගේම ඒ කවි සමයේන උපමා රූපක ආදිය භාවිත කරලා තියෙනවා. සෙනේ දම, ධම්මි, සමනොල මල් කුස, සමනොල මල් කුස කියනකොට අපිට එතන ලයන්න මූර්ධජ වෙන්නේ සමන්ත කුට පර්වතය කියන අර්ථයෙන්. සමය කුල නිල බේ. සමය කියන්නේ ආගම, කුලය, නිලය ආදී ભેද. ඒව නපුරු විස. ඒ නපුරු විස ඉවත් කළා සමගියේ රස කවන්න මේ ලංකා මාතාව සමත් වෙලා තිනවා. මේ ආදී රූපක භාවිතා කිරීම තුළින් අපට පේනවා සාම්ප්‍රදායික කවියෙන් ලැබපු ආభాසය. අපිට මෙතෙන්දී
වැදගත් වෙන තව කාරණයක් තමයි මේ කවිපන්තිය නිර්මාණය කිරීම තුළින් මහින්ද හාමුදුරුවෝ අපේක්ෂා කළ අරමුණ. උන්වහන්සේ සමාජයේ දෙස හෙළන දෘෂ්ටිය. අපි ඒකට කියනවා කවියාගේ දෘෂ්ටි කෝණය කියලා. මේ වගේ කවිපන්ති වැඩියෙන් නිර්මාණය වෙන්න ඕන, ඒ වගේම පරිහරණය වෙන්න ඕන යුගයක අපි ඉන්නේ. ලංකාව කියන්නේ කෑලි කෑලි වලට ಜಾති ආගම් ભેද ආදියෙන් වෙන් වෙන්න ඕන රටක් නෙමෙයි. එක ಜಾතියක් හැටියට, එක මවකගේ දරුවෝ හැටියට ජීවත් වෙන්න ඕන රටක්. එතකොට තමයි මේ මල් බර සල් රුකක් වගේ මේ ලංකාව ස්වයං පෝෂිත වෙලා සංවර්ධනය වෙලා මේ රට ඉදිරියට යන්නේ. ඒ අරමුණ, ඒ පණිවිඩය දෙන්න මේ වගේ කවිපන්ති පරිශීලනය කිරීම, සමාජගත කිරීම ඊටාම වැදගත් වෙනවා. අපිට මේ කවිපන්තිය පරිශීලනය කිරීමෙන් ඇති වෙනවා ඒ හැඟීමක් පාඨකයාගේ සිත් තුළ ඇති කරන්න කවියා උත්සාහ දරලා තියෙනවා කියලා. රට ආගම පිළිබඳ ගෞරවාදරයක් සහෘද සිත්වල ජනිත කරවීම පරමාර්ථය වුණා කියලා අපි සටහන් කරගත්තේ ඒකයි. දැන් කොළඹ යුගයේ ප්‍රථම තරංගයේ නියෝජනය කරන කවින් දෙදෙනෙකුගේ කාව්‍ය නිර්මාණ දෙකක් අපි පරිශීලනය කළා, අවබෝධ කරගෙන මේ කාව්‍ය ලක්ෂණ, අරමුණු, පරමාර්ථ මේවා පිළිබඳව හොඳ වැටහීමකින් ඉන්නේ. ඒ නිසා දරුවන්ට පුළුවන් මේ කවිපන්ති දෙක සහ මේ කවීන් දෙදෙනාගේ තොරතුරු තව තවත් එකතු කරලා, තව තවත් ඔබ මහන්සි වෙලා කරුණු එක්රැස් කළා මෙන්න මේ විදිහේ හොඳ ඇගයීමක් කරන්න. අපේ පළවෙනි ඇගයීම කොළඹ කවියේ ප්‍රථම තරංගයේ නියෝජනය කරන ආනන්ද රාජකරුණා කවියාගේ ළමා පද්‍ය රචනා පිළිබඳ විමසීමක් කරන්න. සාකච්ඡාවේදී අපි අවධානය යොමු කරේ ආනන්ද රාජකරුණා කිවිඳුන්ගේ ළමා පද්‍ය රචනා පිළිබඳවයි වැඩි වශයෙන්. එතකොට දරුවනේ ඔබට පුළුවන් මේ ඇගයීමට කරුණු සොයාගෙන හොඳ ප්‍රශ්නයකට හොඳ උත්තරයක් ලියන්න. විභාගයට හොඳ මේ විදිහේ ප්‍රශ්නයක් આવොත් හොඳ උත්තරයක් ලියන්න කරුණු එක්රැස් කරගන්න ඔබට පුළුවන්කම තියෙනවා. දෙවැනි ඇගයීම හැටියට අපි යොදාගන්නේ ඇස් මහින්ද හිමි රට ජාතිය ආගම පිළිබඳ අභිමානවත් හැඟීමක් ඇති කිරීමට ගත් උත්සාහය විමර්ශනයට ලක් කරන්න කියන එක. විභාගෙදී මේකත් ඔබට ප්‍රශ්නයක් ලෙස යොමු වුණොත් ඒකට හොඳ පිළිතුරක් ලියන්න ඔබට පුළුවන් මේ සම්බන්ධ කරුණු එක්රැස් කරගන්න සහ මේ අපි සාකච්ඡා කරපු කරුණු කාරණා ප්‍රයෝජනයට ගන්න. මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු ලියලා ඔබ විභාගෙට සූදානම් වෙලා හොඳ ලකුණක් ලබා ගන්න. ඒ වගේම මේ වගේ කවිපන්ති වලින් කවීන් අරමුණු කරපු, අපේක්ෂා කරපු පරමාර්ථය සඵල කරගන්න උනන්දු වෙන්න, උත්සාහ කරන්න, උද්‍යෝගිමත්ව කාව්‍ය නිර්මාණ රසවින්දනය කරන්න පෙළඹෙන්න කියලා යෝජනා කරනවා. අද දවසේ සාකච්ඡා කරපු පාඩමත් ඔබේ අනාගත විභාග ජයග්‍රහණ වෙනුවෙන් පමණක් නෙමෙයි, සෞන්දර්යාත්මක ගමන් මාර්ගයට පිහිටක් කරගනුවතයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මෙවැනි පාඩම් දිගින් දිගටම ඔබට channel NIE ඔස්සේ YouTube හරහා නරඹන්න අවකාශය සලසා තියෙනවා. සියලු දෙනාටම මේ සියලු කාරණාවන්ගෙන් Tamanගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන්නට ආරාධනා කරමින් මෙවැනිම පාඩමකින් යලිත් දවසක ඔබ මුණ ගැසෙන්න බලාපොරොත්තු වෙමින් සියලු දෙනාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් ආයුබෝවන් කියනවා.